වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය නිශාන් තුෂාර, ප්‍රකාශය මధుභාෂිනී කිරියල්ල. මෙරට තෙල් සහ ගෑස් සම්පත් ලබා ගැනීමේ මූලික කටයුතු මාර්තු මාස ආරම්භයේ අධිතාක්ෂණික කේබල් මත ඉදිකළ කැලණියේ කල්යාණී රන් පිවිසුම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත වේ. පාලම් පාරුව පෙරලීමෙන් අනතුරට ලක්වුවන් සෙවීමේ මෙහෙයුම් අවසන්. ප්‍රදේශවාසීහු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුගේ නිවසකටද පහර දෙති. ජනාධිපතිතුමා හෙද ඉල්ලීම් ඉටු කළ බැවින් ලෙඩ නිවාඩු වර්ජනයට තමන් එක් නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කියා සිටී. තේ පොහොර සඳහා සහනාධාර ක්‍රමයක්. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව සාක්ෂිකරුවෝ 1200කට වැඩි පිරිසක්. ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශයේ ගංවතුරෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට. ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වෙනි දිනයට වර්ෂාවෙන් බාධා. මෙරට තෙල් සහ ගෑස් සම්පත් කැණීම් සම්බන්ධයෙන් මූලික වෙන්දේසි කිරීම එළඹෙන මාර්තු මාස ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වෙයි. 2015 දී අත්සන් කළ පැරිස් සම්මුතිය අනුව වසර 2050න් පසු ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බහුතර රටවල් තෙල් භාවිතය අතහැර දැමීමට නියමිතයි. ඒ අනුව මෙරට තෙල් හා ගෑස් සම්පත පරිහරණයට ගැනීම කල් දැමිය නොහැක. ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුය. මේ වෙනුවෙන් දැනටමත් සමාගම් ගණනාවක් ගවේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත ඉදිකළ නව කෙළණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සන්ධ්‍යාවේ විවෘත කෙරේ. මෙම පාලම කල්යාණී රන් පිවිසුම ලෙස නම් කර ඇත. අධික වාහන සංඛ්‍යාවක් කොළඹ නගරයට ඇතුල් වීම නිසා වත්මන් කෙළණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නොවිය. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහා මාර්ග අමාත්‍යවරයාව ලෙස සිටි 2014 වසරේදී මෙම නව කෙළණි පාලම ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කෙරිණි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තය අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මන්තිරු 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත් ඉඟුරු කඩේ හන්දිය දක්වාත් වරාය පිවිසුම් මාර්ගයේ දක්වාත් මන්තිරු 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබේ. කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ් දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම සිදු කර ඇත. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9896ක් වැය කර තිබේ. ත්‍රිකුණාමලය කින්නියා සහ කුරුංචකේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරලීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබයි. මියගිය පුද්ගලයන් අතර එකම පවුලේ අවුරුදු 30ක මවක් පුතා සහ දියණියද වේ. නාවික හමුදාව සහ පොලිසිය මේ වන විට මෙහෙයුම් අවසන් කර ඇත. මෙම සිද්ධියට එරෙහිව ප්‍රදේශවාසීහු කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක්ද පැවැත්වූහ. අනතුරුව සිද්ධියට කුපිත වූ පිරිසක් මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තෞහික් මහතාගේ කින්නියා නිවසට පහර දී දැඩි අලාභහානි සිදු කර තිබේ. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කළ සාකච්ඡාවේදී ඉදිරිපත් කළ ඉල්ලීම් 7ම ඉටු වී තිබේ. ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව ලබන ජනවාරි මාස සිට හෙද හෙදියන් සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. නිලැඳුම් දීමනාව රුපියල් 20000ක් දක්වා වැඩි කර ඇත. DAT දීමනාව රුපියල් 10000කි. 2014 දෙසැම්බර් 24 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ අතිකාල සේවා වැඩි කිරීමේ චක්‍රලේඛයද ක්‍රියාත්මක කෙරේ.
2017 දෙසැම්බර් මාස අවලංගු කළ හෙද නිලධාරීන්ගේ මාණ්ඩලික තත්ත්වය නැවත ලබා දීමටද ක්‍රියා කර ඇත. මෙම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ස්තුතිය පළ කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ නිවේදනයක් මගින් සඳහන් කරති. එබැවින් හෙට සහ අනිද්දා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සහභාගී නොවන බව උන්වහන්සේ අවධාරණය කරති. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. තේ පොහොර සඳහා සහනාධාර ක්‍රමයක් හඳුන්වා දීමට කඩිනමින් ක්‍රියා කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ වැඩිම තේ පළදාව වාර්තා වූ 2013 වර්ෂයේදී තේ පොහොර ගෙන්වීම අවම මට්ටමක පැවතිනි. 2020 වසරේදී තේ පොහොර වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇත. එහෙත් ඊට සාපේක්ෂව පළදාව ලැබී නොමැත. තේ මිල සම්බන්ධයෙන් කුඩා පරිමාණ තේවතු හිමියන් මුහුණ දී ඇති අර්බුදය පිළිබඳවද අවධානය යොමු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. සංචරණ සීමා පනවන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සිදුවන්නේ ජනතාවගේ හැසිරීම අනුව බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ජනතාව සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව නොතකා වගකීම් විරහිතව හැසිරෙන බව දකින්නට ලැබේ. ඇතැම්හු ප්‍රසිද්ධියේ සහ හොර රහසේ උත්සව සංභාෂණ සංවිධාන කරති. රටක් ලෙස බරපතල තත්වයක සිට නැගිටීමට උත්සාහ කරන අවස්ථාවක මෙවැනි උත්සව සංවිධාන කිරීමෙන් සහ ඒවාට සහභාගී වීමෙන් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. උත්සව සමය වෙනුවෙන් ජනතාව සාප්පු සවාරි සිදු කර අහිතකර තත්වයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍යමය වශයෙන් තීරණ ගැනීමට සිදුවේ. එළඹෙන උත්සව සමයේ රටවැසීමට ක්‍රියා නොකර වගකීමෙන් හැසිරීම සියලු පාර්ශවයන්ගේ යුතුයකමක් බව ඔහු පෙන්වා දෙයි. තවත් දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරෙන් ඉල්ලා අස්වන බව මහින්ද සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩබාර ගැනීම මීට හේතුවයි. එම ඉල්ලාස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ලැයිස්තුවේ මීළඟට සිටින මංජුල ලලිත් වර්ණකුමාර මහතායි. තම පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයිනා ගමගේ මහත්මිය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමේ වග උත්තරකරුවන්ට අද අවසර දුන්නේය. එම විරෝධතා දෙසැම්බර් මාස 13 වෙනිදාට පෙර ගොනු කළ යුතුය. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා, මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක යන මහත්වරුන් ඇතුළු 11 දෙනෙකු මෙහි වග උත්තරකරුවෝ වෙති. හෙළයි මහා ගාන්ධර්වයා වූ ආචාර්ය පණ්ඩිත් WD අමරදේව ශූරීන් වෙනුවෙන් බොරැල්ල පොදු සුසාන භූමියේ පිවිසුමෙහි වඩාත් සුදුසු ස්ථානයක අනුස්මරණ ස්මාරකයක් ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් වේ. මේ වන විට එතුමාගේ භෂ්මාවශේෂ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙන බැවින් එම භෂ්මාවශේෂ නිසි ගෞරව සම්ප්‍රයුක්තව අදාළ ස්මාරකයේ තැන්පත් කිරීම සුදුසුයයි කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී සුජීව සම්පත් මහතා අද මහ සභා රැස්වීමේදී යෝජනා කළේය. එම යෝජනාව අද මහ සභාව ඒකමතිකව සභා සම්මත කළහ. යහපාලන රජයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිතය සඳහා රථවාහන 928ක් භාවිත කළත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සංඛ්‍යාව 386ක් දක්වා අඩු කර ඇතැයි ඇමති රෝහිතාබේ ගුණවර්ධන මහතා පවසයි. එම කාලයේදී අධිකරණයේ කටයුතු වලටද යහපාලන රජයේ මැති ඇමතිවරුන් අතපෙවූ බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය. ඇමති අලි සබ්රි මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචනාධිකරණයට රජය කළ පත්වීම් ජේෂ්ඨත්වය අනුව සිදු කළ බවයි. නඩු ඉල්ලාස් කර ගැනීම සඳහා රජය කිසිදු මැදිහත්වීමක් සිදු කර නොමැත.
පසුගිය කාලය තුල ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට අපි පත් කරපු පත්කිරීම් සියල්ලක්ම ඒ ශේෂ්ත්‍රය තුල ගරු අග්‍රවිනිශ්චකාරතුමා සහ නීතිපතිතුමා විසින් රෙකමන්ඩ් කරපු අයගෙන් තෝරාගෙන කුසලතා පූර්ව තමයි පත්කිරීම් කරලා. බොරුවට සමහර වෙලාවට ගිය ආණ්ඩුවේ අපි දැක්කා පූර්ණ කාලීනව වෙනම දූෂණ මර්දන කමිටුවක් කියලා එකක් දාගෙන ඒකට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පුද්ගලයෙකුත් සම්බන්ධ කරගෙන කවදාවත් නොදිප්පු විදියට තෝරලා බේරලා පෙරලා මිනිස්සුන්ට නඩු දැම්මා. ඊට ගැළපෙන විදියට අලුතින් උසාවි හැදුවා. නීති සංශෝධනය කරා. ඒවායේ නඩු දානකොට දාන්නේ නඩුවේ තියෙන කුසලතා මත නෙවෙයි පුද්ගලයා කවුද කියන පුද්ගලානුබද්ධව. ඒ නඩු ඒ කාලේ ඇහුවත් නිදහස් වෙනවා පස්සෙත් නිදහස් වෙනවා. දැන් ගිය ආණ්ඩුව කාලේ ජනාධිපතිතුමා පත්වීමට පෙරම ජොන්ස්ටන් ඇමතිතුමාගේ නඩුව දිනින් දින ඇහුවා කුරුණෑගල. අහලා එතුමාව නිදොස් කරලා නිදහස් කරා. ඒකට කවුද බලපෑම් කරාද? ඒවට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි කිසිම විදියකට මැදිහත් වෙලත් නැහැ. වත්මන් රජයේ සීනි බදු වංචාව නිසා රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. ඒවා ආනයනය කළ අයගෙන් අදාළ මුදල් අය කරගත යුතුය. ඉටුකම අරමුදලේ ගනුදෙනුද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත. පෞගේ කාලේ තව චෝදනාවක් ආණ්ඩුවට එල්ල වුණානේ. දැන් පෞගේ ආණ්ඩුව කාලේ මේක චෝදනාවක් ඉදිරිපත් වුණා වගේම මේ ආණ්ඩුවට එල්ල වුණු බරපතලම චෝදනාව තමයි සීනි ආනයනික බදු වංචාව. දැන් සීනි බදු වංචාව නිසා රුපියල් බිලියන 15.9ක් අලාභයක් සිදු වුණායි කියලා රජයට බරපතල ලෙස චෝදනා කරනවා. බැඳුම් කර ගනුදෙනුව සිදු වෙනකොට ඒ අලාභය පිළිබඳව චෝදනා කරනකොට පුළුවන්කම ලැබුණා. ඒ බැඳුම් කර ගනුදෙනුවට සම්බන්ධ පාර්ශවයන් වලින් රුපියල් බිලියන 13ක් රඳවා තබා ගන්න. හැබැයි මේ සීනි ආනයනික වංචාව පිළිබඳව චෝදනාව එල්ල වුණාම රජයට කරපු පාඩුව පිළිබඳව ඒ බිලියන 15.9ක ඒ පාඩුව පිළිබඳව මුදල ආනයනය කරපු ඒ සීනි අදාළ පාර්ශවයන්ගෙන් රඳවා තබා ගන්නට කිසිම පියවරක් අරගෙන නැහැ. සුද්ධ පාඩුවක් මේ රටේ ජනතාවට මේන් සිදු වෙලා තිබෙන්නේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගය අද පෙරවරුවේ ආරම්භ විය. ඔවුන්ට එරෙහිව චෝදනා කියවා බාර දීම ඊයේ සිදු විය. විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂිකරුවෝ 1215 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාග කෙරේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍යී හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. පසුගිය වසංගත කාලයේදී ප්‍රමාද වූ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවා කඩිනම් කෙරේ. මේ අනුව දැනට ලබා දී තිබූ දඩ සහන ඉවත් කර තිබේ. සේවා ලබා ගැනීම සඳහා 0112677877 දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් කලින් ලබා ගත යුතුය. ප්‍රාදේශීය කාර්යාලවලින්ද සේවා ලබාගත හැකිය. තම වෘත්තීය අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීමට පෙර අදාළ පුහුණු ආයතනය හා පාඨමාලාව ත්‍ෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ TVEC ලියාපදිංචි හා ප්‍රතිත්ථනය ලබා ඇද්දැයි පරීක්ෂා කර බලන්න. ඔබේ කාලය හා මුදල් නිකරුණී වැය නොකරන්න. විමසන්න www.tvec.gov.lk ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන්ගෙන් ත්‍ෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පණිවිඩයකි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරමුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර්. ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටිති. සතියක පමණ කාලයක් අඛණ්ඩව අධික වැසි ලැබීම නිසා මෙම ගංවතුර තත්ත්වය හටගැනිනි. එම ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක ගමනාගමනයේද සම්පූර්ණයෙන් නැහිට තිබේ. මේ නිසා සහන සේවා සැපීමටද බාධා පැමිණ ඇත. ඇෆ්ගනිස්තාන ජනතාවට ලබා දෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් ක්‍රියා කළ යුතු බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි. ශීත ඍතුව එළඹීමත් සමග ඒ රට ජන ජීවිත දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ. හටගෙන ඇති ආහාර අර්බුදය විසඳීමටද කඩිනම් පියවර ගත යුතුය.
එසේ නොවුනහොත් මිලියන ගණනක් ඇෆ්ගන් ජනතාව සාගතයෙන් මිය යනු ඇති බවද ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි. ඉන්දියාව සිය හදිසි තොගවලින් බොරතෙල් බැරල් මිලියන 5ක් පමණ මුදා හැරීමට සැලසුම් කරයි. මිල අඩු කිරීම සඳහා එක්සත් ජනපදය, ජපානය සහ අනෙකුත් ප්‍රධාන රටවල්ගත් ක්‍රියාමාර්ගවලට අනුගත වෙමින් ඉන්දියාව එම තීරණය ගෙන ඇත. ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයේ ස්ථාන 3ක භූගත ගබඩාවල බොරතෙල් බැරල් මිලියන 38ක් පමණ ගබඩා කර තිබේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය. සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු. රටදයත් දිනවමු. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ පියවරක් ලෙස දැවයෙන් නිර්මාණය කළ දුම්රිය මැදිරි සහිත විශේෂ දුම්රියක් ධාවනයට එක් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන වැඩබිමේදී එම ඉදිකිරීම සිදු කෙරේ. එක් මැදිරියක් සඳහා රුපියල් මිලියන 80ත් 90ත් අතර මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර ඇත. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය. සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනයේ සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත්. ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකාවත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමත් අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වේ. මේ නිසා දිවා භෝජනයෙන් පසු තරගයේ පැවැත්වීමට නොහැකි විය. ඒ අවස්ථාවේ තරගය නතර කරන විට ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින කොදෙව් පිළ කඩුළු 9ක් දැවී ලකුණු 224ක් රැස් කරගෙන සිටියේය. රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 3 බැගින් බිඳහෙලා තිබේ. තරගය හෙට පෙරවරු 9:45ට ආරම්භ කිරීමට තීරණය කෙරිණි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලේ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල සිම්බාබ්වේහිදී පැවැත්වේ. ඒ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව දැන් නෙදර්ලන්තයේ හමුවේ මුලින් පන්දුවට පහර දෙමින් සිටී. එහිදී ශ්‍රී ලංකා කාන්තා පිළ ඕවර් 39ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 244ක් රැස් කළේය. චමරි අතපත්තු පන්දු 70කදී ලකුණු 111ක් රැස් කළාය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධාන කරන 24 වෙනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ලබන සිකුරාදා පැවැත්වේ. 2019, 2020 සහ 2020-2021 මුල්‍ය වර්ෂ සඳහා රටේ හොඳම අපනයනකරුවන් ඇගීම මෙහිදී සිදු කෙරේ. සමස්ත සම්මාන 12ක් සමග ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනැමේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න.
මෙරට උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේදී 8.3% දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම හේතු විය. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස ඉකුත් සැප්තැම්බර් මාසයේ පැවති 5.5% සිට ඔක්තෝබර් මාසයේදී 5.7% දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව ආහාර කාණ්ඩය තුළ කිරිපිටි සහ සහල් මිල ගණන් ඉහළ ගොස් ඇත. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් ඇති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය නිසා අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවේ. බොහෝ විට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇද හැලේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. මෙරට තෙල් සහ ගෑස් සම්පත් ලබා ගැනීමේ මූලික කටයුතු මාර්තු ඇරඹේ. අධිතාක්ෂණික කේබල් මත ඉදිකළ කෙළණියේ කල්යාණී රන් පිවිසුම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත වේ. පාලම් පාරුව පෙරලීමෙන් අනතුරට ලක්වුවන් සෙවීමේ මෙහෙයුම් අවසන්. ප්‍රදේශවාසීහු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුගේ නිවසකටද පහර දෙති. ජනාධිපතිතුමා හෙද ඉල්ලීම් ඉටු කළ බැවින් ලෙඩ නිවාඩු වර්ජනයට තමන් එක් නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කියා සිටී. තේ පොහොර සඳහා සහනාධාර ක්‍රමයක්. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව සාක්ෂිකරුවෝ 1200කට වැඩි පිරිසක්. ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශයේ ගංවතුරෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට. ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වෙනි දිනයට වර්ෂාවෙන් බාධා. සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.